සබත් දින දේව මෙහෙය සමග අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම අපි ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද දවස් දෙවියන් වහන්සේට බාර කරමින් මුලින්ම උන්වහන්සේට මේ හැම දෙයක්ම කැප කරලා යාඥා කරමු. ඔබ හැම කෙනෙක්ම යාඥාවේ යුක්තව මේ සමග එකතු වෙන්න. සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කළ ශුද්ධ දිනය ඔබ වහන්සේගේ අතට දැන් මුළුමනින් බාර කරනවා පියාණනි. මේ වෙලාවේ ඔබ වහන්සේගේ රැකවරණය ඔබගේ උපකාරය අපිට ලබා දෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අද දවසේ ඔබ වහන්සේගේ ප්‍රකාශ වීම ඔබගේ මඟ පෙන්වීම අපට ලබා දෙන්න. අද මේ දේව මෙහෙයන් සමග සම්බන්ධ වෙන මේ පැමිණෙන සියලු දෙනාම වගේම ලෝකයේ විවිධ රටවල් වල ඉඳලා ඔබ වහන්සේගේ වචනේ අසන පිණිස ඔවුන් මේ දිනය ශුද්ධව පවත්වන පිණිස එකතු වෙලා ඉන්න හැම කෙනෙක්මත් දැන් ඔබ වහන්සේගේ අතට කැපකොට බාර කරනවා. අපි සියලු දෙනාට ඔබ වහන්සේගේ ශුද්ධ දිනය ශුද්ධ ලෙස පවත්වන්නට උපකාර කරන්න. ජේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමේන්. අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමින් අපේ හදවත් මුලින්ම දෙවියන් වහන්සේ වෙතට හරව ගමු. ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට ස්තුතියෙන් ප්‍රශංසාවෙන් යුක්තව උන්වහන්සේගේ ශුද්ධ පාමුලට පැමිණෙන්න. අපි දින 6ක් වැඩකොට දින 6ක් ඔබගේ කාරණා සිදු කරමින් ඉඳලා 7 වෙනි දිනය මුල් ලියවිලිවල ලියූ ප්‍රකාරයට උන්වහන්සේට ශුද්ධ බැවින් අද අපි අනිකුත් සියල්ල අතහැර දෙවියන් වහන්සේ වෙතට සමීප වෙලා සිටිනවා. එබැවින් අපි හැම කෙනෙක්ම උන්වහන්සේ වෙතට අපේ හදවත් හරව ගමු. මේ ගීතිකාවන් සමග එකතු වෙලා ඔබ හැම කෙනෙක්ම ඔබගේ හදවත් දෙවියන් වහන්සේ වෙතට හරව ගනිමින් යාඥාවෙන් යුක්තව මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට සිත යොමු කරගන්න. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ස්තුති වේවා ස්වාමීනි. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර. හැම කෙනෙක්ම අවංක සිතින් දෙවියන් වහන්සේ දෙස බලන්න. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. හැම කෙනෙක්ම අවංක හදවතින් දෙවියන් වහන්සේ වෙතට තම අවධානය යොමු කරගෙන උන්වහන්සේට ස්තුති කරමින් සිටින්න. ඔබට තේරෙන විදිහට දෙවියන් වහන්සේට ස්තුති කරමින් සිටින්න. හලෙලූයා හලෙලූයා ලිබාලි මාලේකේ හේලේ හේතලි. ඔබ වහන්සේට ස්තුති කරනවා මේ දවසේ ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඉබලහම කලහ තෙලි හෙබේලේ කේ තෙලි හාබේ හේලේ හාතලහම කලහ තලහ බලහම කලහ තෙලි හිමේනේ හේලේ හේතලි හබල බල 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 මන කලහ ඉබලබල මන කලහ තෙලි හෙබේලේ මිනේ කෙලි හිතලි හලහ තලහම කලහ හලහ කෙලි හිතලි. අපි මුළුමනින් ඔබ වහන්සේ වෙතට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. අපගේ හදවත් තුළ තිබෙන මනසේ දුවන වැරදි අනවශ්‍ය සිතුවිලි සියල්ල පහ කරගෙන දැන් ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේට නමස්කාර කරන පිණිස මුළු අවධානයෙන් යුක්තව අපි ඔබ වහන්සේ දෙසම බලාගෙන සිටිනවා ස්වාමීනි. හලෙලූයා ස්වාමීන් වහන්සේ. ලිබලබල මන කලහ තලහම කලහ. අපේ සවියෙන්වත් අපගේ ශක්තියවත් නොව ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ ආත්මයේ දෙස බලා ගමන් කරන්නට ඔබ වහන්සේගේ ඇදහිල්ල අප තුළ තබා තිබෙන නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. අපිට හැකි ප්‍රමාණය දෙස බලා වැඩ කරන්නට නොව අපගේ ඇස්වලට පෙනෙන ප්‍රමාණය ගැන සිතා වැඩ කරන්නට නොව නොපෙනෙන දේ කෙරෙහි ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ඔබ වහන්සේ කියූ පරිදි පැමිණෙන ඔබ වහන්සේ ආශිර්වාද කළ බැනවී. හලෙලූයා 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 හලෙලූයා. ඔබ වහන්සේට කළ නොහැකි කිසිවක් නැත. ඔබ වහන්සේ ඉදිරියේ පහ නොවන කිසිදු බලයක් නොමැත. එබැවින් අපි ඔබ වහන්සේ කෙරෙහි අදහා ඔබ වහන්සේ දෙසම බලාගෙන පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර.
හතල මකල හතල හිමේනේ දෙලේ ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 මගේ දැතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ මගේ දැතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි සමීදුන් නිදීරියේ කහනුනා කිසිවක් නැති කඳු පර්වත දියුවි යාවි සැමවේලේ බලය නොවේ මගේ ආත්මය සේනාවල දෙවිදුන් බලය නොවේ මගේ ආත්මය සේනාවල සමිඳුන් කියයි මගේ දැතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ මගේ දැතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා වහන්සේට නමස්කාර වේවා ස්වාමීනි හලෙලූයා හලෙලූයා අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් පහත්ව උන්වහන්සේට අපේ හැම දෙයක්ම කතා කරමින් උන්වහන්සේගේ බලයට යටහත් වෙමින් සිටිමු හලෙලූයා 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 ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා නමස්කාර වේවා ඔබ වහන්සේගේ ශුද්ධ පාද පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ ඉබලබලම නකලහතෙල හෙබෙලේ කේලේ හේකේ තේලි හාලා තාලා හමකලහතෙල හෙමෙනි කෙලි හබලහම නකලහතෙල හෙමෙනි කෙලි අපිට වැරදුණු සියලු ස්ථාන ඔබ වහන්සේගේ පාමුල තබමින් ඔබ වහන්සේගේ පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 ස්තුති වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා හැම කෙනෙක්ම අවංක සිතින් දෙවියන් වහන්සේට කතා කරන්න ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හැම කෙනෙක්ම තමන්ගේ හදවත පතුලෙන් නැගිර නමස්කාරය මේ වෙලාවේ මුළු අවධානයෙන් යුක්තව දෙවියන් වහන්සේට ලබා දෙමින් සිටින්න හලෙලූයා 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 ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 දිව්වදනයි ඔබගේ පාලෝකය වූයේ මාලිකයයි ඔබගේ මා දැතින් නිමවන්නේ බලය නොවේ මගේ ආත්මයයි සේනාවල දෙවිදුන් කියයි සවිය නොවේ මගේ ආත්මයයි සේනාවල
සමිඳුන් කියයි මගේ දෑතේ මියෙන් නොවේ මගේ දෑතේ සවියෙන් නොවේ මගේ දෑතේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ දෙවිදුගේ ආත්මයයි මාරගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මාරගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මාරගෙන යන්නේ ඔබට නමස්කාර වේවා ස්වාමී नमस्कार वेवा स्वामीन वहंस हालेलुया 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 ली बला 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 हले हेले 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 हालेलुया नमस्कार वेवा देवियन वहंस नमस्कार वेवा लिबा लिबा ले के तेले हबाले हाथे ले ले आले हाथे ले मिनी के ले हला मतला ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා මේ උදෑසන ඔබ වහන්සේගේ පාද පාමුලට පැමිණෙනවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීනි හලෙලූයා 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 ලිකා ලේකේ තේලේ බේලේ කේ තේලේ හැමේනි කලහතලහ මකලහත හලෙලූයා 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 අද දවස මුළුමනින් ඔබ වහන්සේට කැප කරනවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 නමස්කාර වේවා දෙවියන් වහන්සේ මේ ලෝකයේ විවිධ ස්ථානවල ඉඳගෙන ඔබ වහන්සේට නමස්කාර කරන පිණිස අද දවසේ වෙන්ව සිටින සියලු දෙනා ඔබට සිහි කොට ඔබ වහන්සේගේ අතට බාර කරනවා පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ රැකවරණය උන් සමග තබන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ මගේ දෑතේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ මගේ දෑතේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ දෙවිදුගේ ආත්මයයි මාරගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මාරගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මාරගෙන යන්නේ ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ වැටි තිබෙන ඇදහිල්ල උන්වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය නැවත සවිමත් කරගෙන ඔබට තිබෙන ඇදහිල්ල මත රැඳිලා උන්වහන්සේ කියන මාර්ගයේ පමණක් ගමන් කරන්නට උන්වහන්සේගෙන් උපකාරය ඉල්ලන්න. හලෙලූයා ඔබ වහන්සේට නමස්කාර වේවා මේ සියලු දෙනා කෙරෙහි ඔබ වහන්සේ ගැන තිබෙන ඇදහිල්ල ඔබ වහන්සේ ආරක්ෂා කර දෙන්න ස්වාමීන් වහන්සේ. වැටි යන්නට නොදී ඔබ වහන්සේ නැවත වතාවක් ඔබ වහන්සේ ශක්තිමත් කරන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා स्वामीन वहंस हालेलुया 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 नमस्कार वेवा स्वामीन वहंस नमस्कार वेवा
ඔබට ස්තුතියි. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ වචනේ වෙතට අවධානය යොමු කරලා ඉන්පසුව නැවත වතාවක් යාඥාවෙන් දෙවියන් වහන්සේට සම්බන්ධ වෙමු. දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපිට අද කතා කරන්න කියලා අපි දෙවියන් වහන්සේට මේ කාලය බාර කරලා යාඥා කරමු. මේ සතිය පුරා ඔබ වහන්සේ අපි අපේ වුණ වැරදි සෑම දෙයක් ඔබ වහන්සේගේ වචන තුලින් කතා කරලා ස්වාමීනි ඒ දේ හදා ගන්න දෙවියන් වහන්සේ අපි ශක්තිමත් කරමු. ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තයට බාර කරන දේවදාස ඔබගේ හස්තයට බාර කරන දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ අතුතුම් වූ නාමයෙන්. ආමේන්. පහුගිය දවසේ අපි බැලුවා අපි ගමන් කරමින් සිටින්නේ නොපෙනෙන දේ පිළිබඳව විශ්වාසයෙන් යුක්තවයි. ලෝකේ අනිත් මිනිස්සු Tamanට පෙනෙන ප්‍රමාණයෙන් Tamanට ඇහැට කනට ඇහෙන දකින විදිහට තීරණය කරලා ඒ අනුව තමයි ගමන් කරමින් සිටින්නේ. නමුත් අපි නොදැක අදහන පිරිසක්. එදා ගෝලයෝ ජේසුස් වහන්සේව අල්ලලා බලලා ජේසුස් වහන්සේත් එක්ක එකට ඉඳලා ජේසුස් වහන්සේ කරපු හාස්කම් දැකලා උන්වහන්සේ නැවත උත්ථානය වුණ බව දැකලා තමයි උන්වහන්සේගේ සැලැස්ම තුල ස්ථීර වුණේ. උන්වහන්සේ කියනවා නුඹලා මාව දැකලා අදහනවා. නමුත් මතු කාලයේ පැමිණෙන නොදැක අදහන පිරිස ඉතා භාග්‍යවන්තයි කියලා උන්වහන්සේ ගෝලයන්ට කිව්වා. ඒ ලෙසම දැන් අපි දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නේ කිසිවක් නොදැක උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා අපි උන්වහන්සේ කියන මාර්ගයේ ගමන් කරමින් සිටිනවා. ඒ අතරේ අපේ ඇදහිල්ල බිඳ වැටුනොත් උන්වහන්සේ කියන කිසි දෙයක් අපිට කරගන්න බැරි වෙනවා. ඇදහිල්ල නැති වෙච්ච තැන දෙවියන් වහන්සේගේ පනත් පිහිටුවන එක කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම උන්වහන්සේ වෙනුවෙන් සේවය කිරීම මිනිස්සුන්ට අමතක වෙනවා ඇදහිල්ලෙන් වැටී යාමත් සමග. ඇදහිල්ල රක්ෂා වුණොත් තමයි මිනිස්සු දෙවියන් වහන්සේගේ පනත් රකින්නේ. මිනිස්සු දෙවියන් වහන්සේ කියපු මාර්ගවල ගමන් කරන්න පටන් ගන්නෙ ඔවුන්ගේ ඇදහිල්ල ආරක්ෂා වෙලා තිබුණොත් විතරයි. එම නිසා ඇදහිල්ල රක්ෂා කරගෙන උන්වහන්සේ කියා තිබෙන සුළු ඇදහිල්ලට ඔබට දී තිබෙන අබ ඇටයක ප්‍රමාණයේ කුඩා දෙයට විශ්වාසවන්ත වෙලා කුඩා ඇදහිල්ල වෙතට ඔබේ අවධානය දීලා පිට මිනිස්සු කියන දේවල් වලට අවධානය දෙන්නේ නැතුව දෙවියන් වහන්සේ ලබා දී තිබෙන ආලෝකයේ දෙසට ගමන් කරන්න අපි අවශ්‍යයි. පහුගිය දවස්වල අපි උන්වහන්සේගේ ඇදහිල්ල දීමනාව ඇදහිල්ල තුල ගමන් කළ යුතු ආකාරය ගැන අපි අධ්‍යයනය කළා. දැන් අපි ඒ තුල ගමන් කරන්නට අපේ සිත් යොමු කරගත යුතුයි. එහෙම නැති වුණොත් අපිට මිනිස්සු කියන දේවල් අහලා වැඩ කරන්න ගියොත් අපි මිනිස්සු කියන දේකට අවධානය යොමු කරපු ගමන් පිටත ලෝකයට අවධානය යොමු කරපු ගමන් අපිට ඇහෙන පෙනෙන ප්‍රමාණයට අපේ අවධානය යොමු කරපු ගමන් අපේ ඇදහිල්ල බිඳ වැටෙනවා. එහෙම වුණාම කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ පනත් රක්ෂා කරන්න අවධානය දෙන්නේ නැහැ. දැන් ඇදහිල්ලෙන් වැටුණු කෙනෙක්ට දෙවියන් වහන්සේගේ පළමු පනත ආරක්ෂා කරන්න බෑ. ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් නැති වෙච්ච ගමන් ඔහු අතින් පළමුවෙනි පනත කඩ වෙනවා. මා ඇර අන් දෙවිවරු තට ඇතුව නොසිටව කියන ඒ පනත ඔහු අතින් කඩ වෙනවා. ඇදහිල්ලක් නැතුව දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නොමැතිව කිසිසේත්ම එම පනත් රක්ෂා කරන්න බෑ. ඇදහිල්ල නැති අය ඔවුන්ට විවිධ දේවල් තිබෙන්න අවශ්‍යයි නමස්කාර කරන්න. විවිධ සමානකම්, විවිධ රූප, පිළිම ඔවුන්ට තිබෙන්න අවශ්‍යයි නමස්කාර කරන්න. නොපෙනෙන දේ දෙස බලලා නමස්කාර කරමින් නොපෙනෙන දෙවියන් වහන්සේ කියන මාර්ගයේ ගමන් කරන්න ඔවුන්ට ඒක කරන්න බෑ. ඇදහිල්ල නැති වුණොත්. ඇදහිල්ල තිබෙන කෙනෙක් පමණයි රූප, පිළිම ඒව ඔක්කොම අයින් කරලා සමානත්වයන් අයින් කරලා අනිත් මිනිස්සු දෙස බලන එක අයින් කරලා දෙවියන් වහන්සේ වෙනුවට තියාගෙන ඉන්න එක එක ආදේශක අයින් කරලා දෙවියන් වහන්සේගේ සැබෑ ආත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ආත්මයෙන් ගමන් කරන්න පටන් ගන්නේ ඇදහිල්ල තිබෙන කෙනෙක් පමණයි. ඇදහිල්ල නැති වෙච්ච ගමන් පිටතින් ඔවුන් විවිධ උපකාර සහ සමානකම් ඔවුන් හොයන්න පටන් ගන්නවා. ඒ වගේම
ඇදහිල්ලක් තිබෙන කෙනා තමයි දෙවියන් වහන්සේ කෙරෙහි බය වෙන්නේ. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් නැත්නම් ඔහුට දේව බයක් පැමිණෙන්නේ නැහැ. ඔහු නිකරුණේ දෙවියන් වහන්සේගේ නාමය භාවිතා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අවසානයේ ඔවුන්ට දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. දෙවියන් වහන්සේගේ නාමය නිකන් Tamanට ඕන විදිහට භාවිතා කරන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ල නැති අය. ඉතින් ඔබ මේ පනත් ආරක්ෂා කරන්න නම් මේ සබත් දවස් හරියට පවත්වන්න නම් උන්වහන්සේ කියලා දීලා තිබෙන අනිකුත් ශික්ෂාවන් අනිකුත් ව්‍යවස්ථාවේ පනත් මේවා හරියට රකින්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේ තුල හරි ඇදහිල්ලට આવොත් විතරයි. ඒ ඇදහිල්ල නැති අය තමයි ඒ පනත් පවත්වන්න සිත යොමු කරන්නේ නැත්තේ. ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන බයක් නැහැ. දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද කියන එකවත් ඔවුන්ට වැඩක් නැහැ. ඔවුන්ට කිසිම ඇදහිල්ලක් නැති වුනාම ඔවුන් නිතරම පනත් කඩ කරන තත්ත්වයට පැමිණෙනවා. ඉතින් තමන් බොරු කියන එකෙන් මිදෙන්න නම් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තිබෙන්න අවශ්‍යයි. තමන්ට අවාසි වෙන්න යනවා අනිත් මිනිස්සු තමන්ගේ වැරදි දැකලා තමන්ව හෙලා දකින්න තමන්ව විලාශ කරන්න දකින්න ක්‍රියා කරන්න යනවා කියලා දැකත් අපි සැබෑවට ඇත්ත කතා කරලා බොරු කියන්නේ නැතුව ඉන්නනම් අපි තුල ඇදහිල්ලක් තියෙන්න ඕන දෙවියන් වහන්සේ කෙරෙහි. මම මේ වෙලාවේ බොරු කියන්න යන්නේ මගේ ජීවිතය මට ඕන විදිහට මම ආරක්ෂා කරගන්න යන්නේ නැහැ. මේ මිනිස්සු කැමති දෙයක් මට කරපු දෙයින් මගේ ඇත්ත తত্ত্বය මම ප්‍රකාශ කරනවා. මෙතන මං කිසිම බොරුවක් මං ගැනවත් අනිත් අය ගැනවත් කියන්න යන්නේ නැහැ. මම ඇත්ත කියනවා කියන තැනට පැමිණෙන නම් ඔහුට දෙවියන් වහන්සේ කෙරෙහි හොඳ විශ්වාසයක් ඇදහිල්ලක් තිබෙන්න අවශ්‍යයි. එහෙම නැති කෙනෙක්ට ඔහු බලන්නේ තමන්ගේ ජීවිතය රැක ගන්න ඔහු මොනවා හරි දේවල් කරනවා. කොහොම හරි තම ජීවිතය රැක ගන්න උත්සාහ කරනවා. ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ට තිබෙන වැරදි සම්බන්ධතාවලින්, වැරදි පාප සිතුවිලි වලින්, වෛශ්‍යාකමේ සිතුවිලි වලින්, අනියම් සම්බන්ධතාවලින් මිදෙන්න නම් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඔහු තුල තිබෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් නැති වුනාම තමයි මිනිස්සු ගිහිල්ලා වැරදි සම්බන්ධතාවලට, වැරදි පාපයන් වලට යොමු වෙන්නේ. ඔවුන්ට විශ්වාසයක් නැහැ. එම පාපයන් අතහැරියම දෙවියන් වහන්සේ ඔවුන්ට අවශ්‍ය සතුට, සැනසීම දෙවියන් වහන්සේ විසින් ලබා දෙයි කියන විශ්වාසය ඔවුන් තුල නැහැ. ඒක නිසා ඔවුන් උත්සාහ කරනවා තමන්ට තිබෙන දේ රැකගෙන තමන්ට තිබෙන සම්බන්ධතාවයන් හරි වුණත් වැරදි වුණත් ඒවා රැකගෙන පාපය තුලම ඉඳමින් තමන්ගේ මාංශය සතුටු කරගන්න ඔවුන් කටයුතු කරනවා. ඔවුන් දෙවියන් වහන්සේ තමන්ට සැබෑ ප්‍රීතිය ලබා දෙයි කියන විශ්වාසය ඔවුන් තුල නැහැ. දැන් විවිධ මත්ද්‍රව්‍ය වලට යොමු වෙන අය ඔවුන්ට දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තිබෙනවා නම් ඔවුන්ට පුළුවන් දෙවියන් වහන්සේ වෙතට තම ජීවිත කැප කරලා මම මෙතනින් එහාට මේවා වෙතට මගේ අවධානය දෙන්නේ නැහැ කියලා ඒව ඔක්කොම අතහැරලා දෙවියන් වහන්සේ කියන මාර්ගයට එන්න හැකි වෙන්නේ දෙවියන් වහන්සේ තමන්ට සැනසීම, සමාදානය, තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම දෙවියන් වහන්සේ ලබා දෙයි කියන විශ්වාසය ගොඩ නැගුණොත් පමණයි. දැන් විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අය තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න, තමන්ට සැනසීම ලබා ගන්න අරමුණෙන් තමයි ඒව කරන්නේ. හැබැයි ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඔහු තුල ගොඩ නැගුවොත් ඔහුට හැකියාව ලැබෙනවා තමන් හිතාගෙන ඉන්න වැරදි දේවල් අතහැරලා දෙවියන් වහන්සේගේ සැබෑ සැනසීම, ප්‍රීතිය, සැබෑ විසඳුම් වෙතට පැමිණෙන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඇදහිල්ලක් තිබෙන්න අවශ්‍යයි. දැන් වෙන අය ගැන කේලම් නොකිය දෙවියන් වහන්සේගේ අතට බාර දීලා සිටින්න නම් ඇදහිල්ලක් තිබෙන්න අවශ්‍යයි. ඒ වගේම අනිත් මිනිස්සු අපිට පීඩා කරද්දී ඒ මිනිස්සුන්ට අපි අනිත් පැත්තට වැරද්දක් කරන්නේ නැතුව ඔවුන්ට සමාව දෙන්න නම් අපි තුල ඇදහිල්ල තිබෙන්න අවශ්‍යයි. ඇදහිල්ල නැති වෙච්ච ගමන් අපි බය වෙනවා. අපිට තියෙන තැන නැති වෙයි. මේ මිනිස්සු කේලම් කියලා අපේ ස්ථානේ නැති කරයි. මේ අය අපිට තියෙන දේ උදුරගනි, අපිව විනාශ කළා දායි කියලා මිනිස්සුන්ට බය වෙනවා ඇදහිල්ල නැති කෙනා. හැබැයි ඇදහිල්ල තුල ඔබ සිටියොත් ඔබට හැකියාව ලැබෙනවා. ඔවුන් මොන දේ කළත් මට බය වෙන්න දෙයක් නැහැ. මට දෙවියන් වහන්සේ ඉන්නවා. දෙවියන් වහන්සේ මගේ ගැන බලාගනී කියලා දෙවියන් වහන්සේගේ අතට ඒ සියල්ල බාර දෙන්න පුළුවන් වෙන්නේ ඔබ තුල සැබෑ ඇදහිල්ල ගොඩ නැගලා තිබුණොත් පමණයි. අනිත් මිනිස්සු ගැන කේලම් කියන්නේ නැතුව, අනිත් මිනිස්සුන්ගේ වැරදි කතා කරන්නේ නැතුව සිටින්න පුළුවන් වෙන්නේ ඇදහිල්ල තිබුණොත්. එහෙම නැත්නම් අපි හැමතිස්සෙම බය වෙනවා.
මේ අය අපේ තැන අපිට ලැබෙන්න තියෙන දේ මේ අය ලබා ගනී කියලා අපිත් ඔවුන් වගේ කේලම් කියන්න ඔවුන්ගේ තැන නැති කරන්න අපිත් කටයුතු කරනවා. ඒ දෙවියන් වහන්සේ අපිට උපකාර කරයි අපේ තැන අපේ తত্ত্বය අපිට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ විසින් ගොඩනගලා දෙයි කියන විශ්වාසය අපේ තුල නැති වෙච්ච ගමන් අපි අනිත් මිනිස්සුන්ට විරුද්ධව වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නැති වෙච්ච ගමන් තම උරුමය ලබා ගන්න ඕන එක එක සටන් කරනවා. තමන්ගේ දෙමව්පියන්ට විරුද්ධව, තමන්ගේ නායකත්වවලට විරුද්ධව, තමන්ට ඕන දේ කොහොම හරි ගොඩනගා ගන්න, තමන් බලාපොරොත්තු වෙන දේ කොහොම හරි හදා ගන්න මිනිස්සු සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ලෝකේ අපි දකිනවා නායකත්වවලට විරුද්ධව කැරලි ගසනවා. තමන්ට අවශ්‍ය දේ කොහොම හරි ගොඩනගා ගන්න ඔවුන් විවිධ ක්‍රියාවන් අනුගමනය කරන කොහොම හරි බලෙන් හරි උද්ඝෝෂණ කරලා හරි මේ එක එක උපවාස කරලා හරි කොයි ක්‍රමෙන් හරි තමන්ට අවශ්‍ය දේ දිනා ගන්න ඔවුන් වෙහෙසෙන්නේ අනිත් මිනිස්සුන්ට විරුද්ධව ගිහිල්ලා හරි තමන්ට ලැබෙන්න තියෙන දේ කොහොම හරි ඒ උරුමයන් දිනා ගන්න මිනිස්සු මානසිකව ක්‍රියා කරමින් සිටින්නේ දෙවියන් වහන්සේ විසින් එම උරුමයන් සුදුසු කාලේ ලබා දෙයි කියන ඇදහිල්ල නැති වුණාම දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නැති වෙච්ච ගමන් අපි විවිධ වැරදි මාර්ගවලට වැටිලා යනවා. ඒ වගේම අන් සතු දෙයට ආස වෙනවා. දෙවියන් වහන්සේ අපිව සුදුසු කාලේ උසස් කරයි. දෙවියන් වහන්සේ අපිට සුදුසු කාලේ අවශ්‍ය දේ සපයලා දෙයි කියන විශ්වාසය නැති වෙච්ච ගමන් අපි අන් සතු දෙයට ආස වෙලා අපි කොහොම හරි ණය වෙලා ඒව ගන්න යනවා. ණය වලට මිනිස්සු යොමු වෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ල නැති වුණාම. තමන්ගේ ව්‍යාපාර ගොඩනගා ගන්න, තමන් බලාපොරොත්තු වෙන දේවල් ගොඩනගා ගන්න දෙවියන් වහන්සේගේ සැපීම උන්වහන්සේ අවශ්‍ය වෙලාවෙ ඒක ලබා දෙයි කියන විශ්වාසය නැති වෙච්ච ගමන් මිනිස්සු ගිහිල්ලා තව කෙනෙක්ගෙන් පොලියට ඉල්ල ගන්නවා. තව කොහෙන් හරි බැංකුව වලින් ගිහිල්ලා ණයට ඉල්ල ගන්නවා. ඇයි එහෙම කරන්නේ? ඒක පසු ඔවුන් විවිධ ආකාරයෙන් සාධාරණීකරණය කරනවා වෙන්න පුළුවන්. මට හිඟ නිසා, මට නැති වුණ නිසා, මට කරගන්න දෙයක් නැති වුණ නිසා, මේකට මට මුදල් අවශ්‍ය වුණ නිසා කරා කියලා එක එක දේවල් කියන්න පුළුවන්. තමන්ගේ දරුවන්ගේ දේවල් වලට වෙන්න පුළුවන්, තමන්ට වාහනයක් ගන්න වෙන්න පුළුවන්, තමන්ට ගෙයක් හදා ගන්න වෙන්න පුළුවන්, තමන්ට මොනවා හරි දෙයක් ගොඩනගා ගන්න වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම ඔවුන් ගිහිල්ලා තව කෙනෙක්ගෙන් ණයට දේවල් ඉල්ලගන්නේ අන් සතු දෙයට ආස වෙලා ඒක මටත් ගන්න ඕන කියන සිතුවිල්ලට ඔවුන් පැමිණෙන්නේ දෙවියන් වහන්සේ තමන්ට අවශ්‍ය දේ සපයනවා කියන නිසි ඇදහිල්ල නැති වෙලා ගියාම. ඉතින් ඇදහිල්ල බිඳ වැටීමත් සමග මුළු ක්‍රිස්තියානි ජීවිතය බිඳ වැටෙන විදිහ ඔබට දකින්න පුළුවන්. ඉතින් දෙවියන් වහන්සේ දෙන දේ මත යැපිලා උන්වහන්සේ කියන සේවය යම් පූජකවරයෙක්ට කරගන්න බැරි වෙන්නේ ඔහු තුල සැබෑ ඇදහිල්ලක් දෙවියන් වහන්සේ ගැන නැති වුණොත්. මට නොමිලේ ලැබිච්ච දේ මම නොමිලේ අනිත් අය අතර බෙදලා දෙනවා. මම දෙවියන් වහන්සේ මට උගන්වපු දේ මම නොමිලේ අනිත් මිනිස්සුන්ට උගන්වනවා කියන තැනට පැමිණෙන්න බැරි වෙන්නේ ඔහු තුල ඇදහිල්ල නැති වුණාම. මම ජීවත් වෙන්නේ කොහොමද? මට තියෙන දේ නිකන් දුන්නාම, මම නිකන් සේවය කරාම, මං අනිත් මිනිස්සු ගැන බල හිටියම, මම මේ හැමතිස්සෙම සේවය ගැනම බල සේවය කර හිටියම මගේ දෙයක් ගොඩනගා ගන්න නැතුව, මට රැකියාවක් හොයා ගන්න නැතුව, මට ආදායම් මාර්ගයක් හදා ගන්න නැතුව, මට කොහොම හරි මුදල් එන ක්‍රමයක් මං විසින්ම හදාගන්නේ නැතුව මම නිකන් සේවය කරන්න ගියොත් කොහොමද මම ජීවත් වෙන්නේ කියන තැනට පැමිණෙන්නේ ඔහු දෙවියන් වහන්සේගේ සැපීම පිළිබඳව නිසි අවබෝධයකට පත් උනේ නැති වුණාම. ඉතින් සැබෑ ඇදහිල්ල තිබෙන කෙනා ජේසුස් වහන්සේ වගේ දෙවියන් වහන්සේගේ සැපීම මත රැඳී සිටිනවා. Taman දන්න දේ දෙවියන් වහන්සේ Tamanට දුන්න සේවය, Tamanට දුන්න දීමනාවන් අනිකුත් මිනිසයන් උදෙසා ඔහු නොමිලේ භාවිතා කරන්න පටන් ගන්නවා ඇදහිල්ල තිබෙන කෙනා. දෙවියන් වහන්සේ සපයයි කියන අදහන කෙනා ආයේ මිනිස්සුන්ගෙන් එකතු කර මිනිස්සුන්ගෙන් ඉල්ල මිනිස්සු දෙනකම් බලාගෙන ඉන්නේ. ඔහු මිනිස්සු වෙනුවෙන් තමන් සතු දේ ලබා දෙනවා. තමන් සතු දේ දීලා දෙවියන් වහන්සේ කියන පූජාව කියන සේවය ඔහු විසින් ගොඩනගනවා දෙවියන් වහන්සේගේ සැපීම පිළිබඳව ඇදහිල්ල තිබෙන කෙනා. ඒ වගේම තමයි අනෙකුත් රැකියාවන් කරන අය විවිධ සේවා ස්ථානවල විවිධ ව්‍යාපාර විවිධ ස්ථානවල රැකියාවන් විවිධ ස්වාමිවරුන් යටතේ වැඩ කරන අය මැද පෙරදිග රටවල් වල විදේශ රටවල් වල වැඩ කරන අය ඔවුන් දෙවියන් වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ලක් තිබෙනවා නම් ඔහු අනිවාර්යෙන්ම
තමන්ට පැවරිලා තිබෙන රාජකාරිය ප්‍රශ්න නොකර ඒක හරියට කරනවා. තමන්ට වෙන අසාධාරණය, තමන්ට සමහර විට මුදල් ලැබුණ නැති වෙන්න පුළුවන් මාස ගාණක්. හැබැයි ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබෙන කෙනෙක් නම් ඔහු තවදුරටත් නිශ්චලව තමන්ට පැවරිලා තියෙන දේ නිසි පරිදි ක්‍රියාත්මක කරමින් දෙවියන් වහන්සේගේ සැපීම දෙස බලාගෙන සිටිනවා. ඔහු දන්නවා මේ ස්වාමිවරු සමහර විට මගේ ගැන බැලුවේ නැතත් මං කරන කැපවීම, මං කරන වෙහෙස, මං මේක හරියට කරනවා දැක්කම දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරයි කියන ඇදහිල්ල යම් කෙනෙක් තුළ ගොඩ නැගුණොත් ඔහු බය නැතුව Tamanට පැවරෙන රාජකාරිය ඉෂ්ට කරනවා. ඉතින් බොහෝ රැකියාවන් කරන අය Tamanට ලැබෙන පඩිය දිහා පමණක් බලාගෙන, Tamanට ලැබෙන දේ ගැන පමණක් හිතාගෙන, Tamanට යමක් මුදලක් උපය ගන්න අරමුණින් පමණක් කොහොම හරි ලාභ ලබන අරමුණින් රැකියා කරන්නේ, ව්‍යාපාර කරන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ල නැති වුණාට පසුවයි. ඉතින් අපි දකිනවා ඒක Taman ලාභ ලබන්න එක එක ජාවාරම් කරනවා. ලාභ ලබන්න එක එක හොර වැඩ කරනවා. ලාභ ලබන්න Taman කරන නිෂ්පාදනය කෑම වෙන්න පුළුවන්, ඇඳුම් වෙන්න පුළුවන්, Taman හදන වගාවක් වෙන්න පුළුවන්. ඒක බාල විදිහට හදලා කොහොම හරි ලාභය වැඩි කරගන්න බලනවා. දෙවියන් වහන්සේගේ සැපීම ගැන ඇදහිල්ල නැති කෙනා. හැබැයි දෙවියන් වහන්සේ ගැන ඇදහිල්ල තිබෙන කෙනා තමන් කරන ව්‍යාපාරය, වගාව, තමන් කරන රැකියාව හරියට ඉෂ්ට කරනවා. අනිත් මනුෂ්‍යයන්ට සැබෑ සේවයක් විදිහට, අනිත් මනුෂ්‍යයන්ගේ යහපත පිණිස ඒ දේ කරන්න පටන් ගන්නවා දෙවියන් වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ලේ යුක්ත කෙනා. ඉතින් දෙවියන් වහන්සේ කියනවා නුඹලට මේ මුදල් ලබා ගැනීමේ අරමුණෙන් මුදල් වලට සේවය කරන්නත් මට සේවය කරන්නත් දෙකම කරන්න බෑ. එක්ක නුඹලා මුදල් තෝරගන්න අවශ්‍යයි, එක්ක මට සේවය කිරීම තෝරගන්න අවශ්‍යයි. නුඹලා මොන සේවය කරත් ඒ දේ රැකියාවක් කළත්, ව්‍යාපාරයක් කළත්, දෙවියන් වහන්සේට සේවය කළත් ඒක මුදලට නෙමෙයි අපි කරන්න අවශ්‍ය. දෙවියන් වහන්සේ දීලා තියෙන වැඩේ කරන්න අවශ්‍යයි. පැවරිලා තියෙන රාජකාරිය කරන්න අවශ්‍යයි. දැන් අපිට යෝසෙෆ්ගේ ජීවිතය දැක්කම අපි දකිනවා ඔහු පැවරුණ රාජකාරිය හරියට කරාම දෙවියන් වහන්සේ ඔහුව උසස් කළා. Tamanට ලැබුණේ Taman බලහත්කාරයෙන් අල්ලලා වහල් ගෙදරක පොතිපර කියන මිසරේ ඇමතිවරයාගේ නිවසේ වහල් සේවයට විකුණුවා. හැබැයි ඔහු එතනදී මොකද්ද කරේ? Taman ලැබෙන පඩිය ගැන දිහා බලාගෙන වැඩ කළේවත් Taman වහල්කමට විකුණපු නිසා ඒ ගැන තරහින් මොනවා හරි දෙයක් කරන්න ගියේ නැහැ. මොකක් හරි අතපත ගාලා නිකන් ඔහේ Tamanට ලැබෙන දේ කොහොම හරි ලැබිච්ච නිසා ඒක කරලා ඉවර කරන්න ඕන කියන සිතුවිල්ලෙන් යෝසෙෆ් වැඩ කරේ නැහැ. Tamanට පැවරුණු දේ හරියට ඉෂ්ට කළා. ඒක හරි අවධානයෙන් කළා. Tamanට ලැබුණු දේ අනිත් කෙනාට ප්‍රයෝජනයක් ඇති වෙන විදිහට හරියට බලලා ප්‍රමිතියකින් යුක්තව හරියට වැඩ කළා. ඒක නිසා දෙවියන් වහන්සේ ඔහු ඒ හරි විදිහට දෙවියන් වහන්සේට යටහත්ව සේවය කරන බව දැකලා ඔහු වහල්කමක් කරේ. ගෙදරක නිකන් පොඩි වැඩ කළේ. ඒ ගෙදර වහල් සේවය කළේ. ඒ වුණාට ඔහු ඒක හරියට කරන්න පටන් ගත්තම දෙවියන් වහන්සේ ඔහුගේ ක්‍රියාවන් දැකලා ඔහු සිටපු ස්ථානයේම උසස් කළා. ඔහුව නිවසේ සියලු සේවකයන් කෙරෙහි ප්‍රධාන සේවකයා බවට යෝසෙෆ්ව පත් කළා. දාවිත්වත් එහෙමයි. දාවිත් තමන්ට ලැබෙන මුදල පඩිය මාසේ අන්තිමට ලැබෙන්නේ කීයද කියන එක බලලා වැඩ කරේ නැහැ. තාත්තා දෙයක් බාර කරාම ඒ බාර කරපු වැඩේ ඔහු හරියට කරා. ඒ බැටළු රංචුව හරියට බලාගත්තා. ඒක හරියට රකින්නවද නැද්ද කියලා බලාගන්න වෙන කවුරුවත් හිටියේ නැහැ. කැලේ මැද ඔහු කරන දේ කවුරුවත් බලන් හිටියේ නැහැ. හැබැයි ඒක හරි විදිහට කළා. ඒක නිසා දැන් ඔබ කරන රැකියාව කුමක් වුවත් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඒක හරියට කරන්න අවශ්‍යයි. එවිට තමයි දෙවියන් වහන්සේගේ සැපීම ඔබ කෙරෙහි පැමිණෙන්නේ. ඔබ නිකන් දෙයක් කරලා Tamanට පඩියක් ලැබෙන නිසා මුදලට වැඩ කරලා දෙවියන් වහන්සේගේ සැපීම බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. ඔබ නිකන් ලැබෙන මෙන්න මෙච්චර ගාණක් ලැබෙන නිසා මට පැවරලා තියෙන මේ දේවල් ටික කරනවා කියලා හිතාගෙන ඔබ ඒක නිකන් සුළුවෙන් හිතලා Tamanට කෑම හදන්න තියෙනවා නම් ඒක හරි පිරිසුදු කමකින් හරි විදියට කරන්න නැතුව බාල විදියට ඒ වැඩේ කරලා අනිත් මිනිස්සු ගැන හිතන්න නැතුව වැඩ කරලා Taman කරන සේවය හරියට අනිත් මිනිස්සු උදෙසා හරියට කැපවීමෙන් කරන්නේ නැතුව Tamanට ලැබිලා තියෙන රැකියාව අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් ඒ හරි සේවය ඉෂ්ට කරන්නේ නැතුව නිකන් මොනවා හරි දෙයක් ඒ අර ලෝකේ අනිත් මිනිස්සු එහෙමයි කරන්නේ. Tamanට ලැබෙන පඩිය කොයි වෙලාවක හරි ලැබෙයි. දැන් මං කොහොම හරි නිකන් කන්තෝරුවට ගිහිල්ලා එනවා. මං නිකන් ගිහිල්ලා වැඩේ නිකන් පොඩ්ඩක් කරලා එනවා කියලා ඒ කම්මැලි කමට Tamanට ලේසියට වැඩ කර නිකන් බොරුවට වැඩ කරන්නේ ලෝකේ අනිත් මිනිස්සු. නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ල තිබෙන කෙනෙක් කිසිසේත්ම
බොරුවට තමන්ට පැවරන දේ බාගෙට කරන්නේ නැහැ. ඔහු ඒක තමන්ට ඒ හරියට කරා කියලා සමහර විට ලොකු ආදායම වැඩි කරලා දෙන එකක් නැහැ. ඒ වුණාට තමන්ට ලැබෙන පොඩි මුදල හරි ඒක කමක් නැහැ. ඒක ලැබිච්ච දෙන් හැබැයි මට තියෙන්නේ පිඟන් හොදන්නද මම ඒක හරියට කරනවා කියලා ඔහු ඒක කරනවා. මට තිබෙන්නේ දරුවෙක්ව බලා ගන්නද මේ විදේශ රටකට ගිහිල්ලා. ඒ දරුවව ආදරෙන් හරියට පෝෂණය කරලා හරියට ඒ දෙමව්පියෝ ගෙදර මිනිස්සු ස්වාමිවරු දරුවව බලන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට ඒක පැවරලා තියෙනවා නම් දැන් මැද පෙරදි රටවල් ඉන්න අය දැන් ඔබ ඒක හරියට ඒ දරුවට ආදරෙන් ඒක කරන්න අවශ්‍යයි. බැන තරහින් ඒ දරුවට ශාප කර තමන්ට පැවරලා තියෙන වැඩ අකමැත්තෙන් කරන්න ගියොත් ඔබ හැමදෑම ඔතනම තමයි. ඔබව උසස් වෙන්න නම් දෙවියන් වහන්සේ ඔබව ඊළඟ තලවලට අරගන්න නම් ඔබ සැබෑ ඇදහිල්ලෙන් යුක්තව වැඩ කරන්න අවශ්‍යයි. ඉතින් එහෙම වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඇදහිල්ලෙන් සිටින කෙනෙක්ට පමණයි. තමන් මොන සේවය කළත් මොන රැකියාව මොන කාර්යාලයක වැඩ කරත් මොන විදේශ රටක හිටියත් ඔබට පැවරලා තියෙන වැඩේ ඔබ කරන කර්මාන්තය හරියට අවංකව ඒක පිරිසුදුව පැහැදිලිව හරියට වැඩේ ඉවර වෙන්න නිසි පිළිවෙලට කරන්නේ සැබෑ ඇදහිල්ල තිබෙන කෙනෙක් පමණයි. ඉතින් දැන් ඔබට පැහැදිලි වෙන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නැති වුණාම තමයි සියලු මිනිසයන් වැරදි මාර්ගවලට යොමු වෙන්නේ. ඔවුන් ලෝකෙට සේවය කරලා මුදලට සේවය කරන තත්ත්වයටපත් වෙන්නේ. දෙවියන් වහන්සේගේ පනත් කඩ කරන තත්ත්වයටපත් වෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නැති වෙච්ච ගමන්. ඉතින් ලෝකයේ විසින් සාතන් විසින් හැමතිස්සෙම කරන්නේ මෙන්න මේ විශ්වාසය නැති වෙන තැනට වැඩ කරනවා. දෙවියන් වහන්සේ ගැන බය, දෙවියන් වහන්සේ කෙරෙහි ස්ථීරත්වය, දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය බිඳ වැටෙන විදිහට සාතන් එක එක උපක්‍රම යොදලා ඔබව වටන්න ක්‍රියා කරනවා. දැන් ඔබ මිනිස්සුන්ගේ හඬ දිහා බලාගෙන වැඩ කළොත් ඔබ පරදිනවා. මිනිස්සු කියන දේ අහලා වැඩ කරන්න යන්න බෑ. දෙවියන් වහන්සේ දෙස බලාගෙන වැඩ කරන්න අවශ්‍යයි. පේත්‍රස් වටපිටාව බලපු වෙලාවේ මුහුදේ ගිලෙන්න පටන් ගත්තා. හැබැයි ජේසුස් වහන්සේ ඒ වෙලාවේ මොකද්ද කියන්නේ? මගේ දිහා බලාගෙන එන්න. මම පෙන්වන මාර්ගයේ පැමිණෙන මගේ දිහා බලාගෙන එන්න වටපිටාව බලන්න එපා. වටපිටාවේ කුණාටු තියෙනවා. කකුල ගහලා එන්න වෙන්නේ මුහුද මතින්. ඒ මුහුදු රැළ පහර සැඩ විදිහට තියෙනවා. වතුරේ ගිලෙන්න පුළුවන්. ඒ ඔක්කොම සිතුවිලි එනවා. පීඩාවන් වටපිටාවෙන් එන්න බව පේනවා. හැබැයි මා දිහා බලාගෙන එන්න කියලා කිව්වම පේත්‍රස් ජේසුස් වහන්සේ දිහා පමණක් බලාගෙන යනකම් ජේසුස් වහන්සේට ඇදහිල්ලෙන් ඒ වතුර මත අඩිය තියලා යන්න පුළුවන් වුණා. හැබැයි ඔහු වටපිටාවෙන් පැමිණි කුණාටුව දිහා බලලා තමන් මුහුද මත ඉන්නේ මේ රැළ ගහනවා දැන් මම ගිලෙයි කියලා සැක කරපු ගමන් වටපිට බලාපු ගමන් ඔහු ගිලෙන්න පටන් ගත්තා. හැබැයි එසේ වුවත් ජේසුස් වහන්සේ නැවත වතාවක් තමන්ගේ අත දිගු කරලා ඔහුව නැවත ඒ ගිලෙන්න යද්දි උඩට අරගත්තා. දැන් ඔබවත් එහෙම තමයි. සමහර කාලවලදී ඔබ මිනිස්සු කියන දේ අහලා ඔබේ ඇදහිල්ල බිඳ වැටෙනවා. මිනිස්සු hina වෙද්දී, ලැජ්ජ කරද්දී, මිනිස්සු ඔබට කියද්දී ඔබ මොනවද කරන්නේ? දැන් දෙවියන් වහන්සේ ඉන්නවා නම් කෝ ඔබට ප්‍රතිඵල කියලා අහද්දී මිනිස්සු එක එක කවටකම් කරද්දී ඔබේ ඇදහිල්ල බිඳ වැටෙනවා. මිනිස්සු එක එක තර්ක ගෙනෙද්දි ඔබටම කිසි ප්‍රතිඵලයක් මාස ගාණක් යද්දිත් නොලැබෙද්දි ඔබ දෙවියන් වහන්සේ කියන මාර්ගේ ගමන් කළත් පනත් රැකගෙන ගමන් කළත් ඔබට කිසි ප්‍රතිඵලයක් සමහර විට ලැබෙන්නේ නැති බව පේන්න ගත්තොත් ඔබගේ ඇදහිල්ල ටිකෙන් ටික දුර්වල වෙනවා. හැබැයි ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ නැවත ඔබ නගා සිටුවන ඔබව ශක්තිමත් කරනවා. ඉතින් ඔබ කරන්න ඕන ඒ පිටතින් ඔබට ලැබෙන ආශිර්වාද හෝ පිටතින් ඔබ වටා ගොඩ නැගෙන දේවල් දිහා බලන්නේ නැතුව දෙවියන් වහන්සේ දිහා පමණක් බලන්න. උන්වහන්සේ කියලා තියෙන දේ කරන්න. දැන් ආශිර්වාද ලැබුණාද ප්‍රශ්නේ විසඳුණාද කියලා බල ඉන්නේ නැතුව දෙවියන් වහන්සේ මොකද්ද මේ කාලේ ඔබට කරන්න කියලා තියෙන්නේ අන්න ඒ දේ කරන්න. එතකොට ඔබේ ඇදහිල්ල බිඳ වැටෙන්නේ නැහැ. මිනිස්සු කියන දේ අහන්න යන්න එපා. ඔබ ටික කාලයක් වැඩක් කරගෙන යද්දි මිනිස්සු එක එක අදහස් දක්වයි. දැන් ඒ අදහස් වලට අවධානය දීලා මිනිස්සු කියන තාලෙට වැඩ කරන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ සැලැස්ම මිනිස්සු කිව්වා කියලා වෙනස් කරන්න යන්න එපා. ඒ කරපු ගමන් මිනිස්සුන්ගේ හඬට ඇහුම්කන් දීපු ගමන් ඔබටත් හිතෙනවා. ඇත්ත තමයි මේ කියන්නේ එක එක සැක සංකාවන් දෙවියන් වහන්සේ ගැනත් සැක ඇති වෙනවා. යන මාර්ගය ගැනත් සැක ඇති වෙනවා. ඒ ඔක්කොම සාතන් ඇති කරන්නේ ඇයි? ඔබව බිඳවට්ටන්න. ඉතින් එහෙම
ආත්මිකව දුර්වල වෙන ඇදහිල්ල බිඳ වැටෙන හැම වාරයකදීම ජේසුස් වහන්සේ විසින් ඔබ නැවත ඉහළට ඇදලා අරගන්නවා. හැබැයි එහෙම වැටි යන්න ගියොත් ඔබේ ගමන ප්‍රමාද වෙනවා. ඔබට දෙවියන් වහන්සේත් එක්ක යන්න තියෙන ඉලක්කය ඔබට මග හැරෙනවා. දෙවියන් වහන්සේගේ සැබෑ සැලැස්ම ඔබට අහිමි වෙනවා. ඒක නිසා වටපිටා බලන්න එපා. මිනිස්සුන්ගේ තර්ක, මිනිස්සුන්ගේ විහිළු, මිනිස්සුන්ගේ ප්‍රකාශන, ඔබේ පවුලේ අය, රැකියා කරන ස්ථානයේ ඉන්න අය, යාළුවෝ, නෑදෑයෝ, වටපිටාවේ සභාවේ ඉන්න අය, එක එක අය කියන දේවල් අනුව වෙනස් වෙන්න යන්න එපා. ඒ අය කියන විදිහට ඒ අය එකක් කියද්දි, නෑදෑයෝ එකක් කියද්දි, සභාවේ අය තව එකක් කියද්දි, සභාවේ අය කියද්දි නෑ මේක දෙවියන් වහන්සේගෙන් නෙවෙයි මේක සාතන්ගෙන් වෙන්නේ නැති කියලා බය කරද්දි ඒවට අහු වෙන්න යන්න එපා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව යටහත්ව දෙවියන් වහන්සේ කියන දේ කරගෙන ගියා නම් ඒ සැබෑ ඇදහිල්ල දෙවියන් වහන්සේ මත තියන්න. සමහර විට ඔබට ඔක්කොම තේරෙන්නේ නැහැ. ඔබ මොනවද කරන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට මොකද්ද කරන්න ඕන? දෙවියන් වහන්සේට යාඥා කරලා කියන්න. මට තේරෙන්නේ නැහැ. මම මොනවද කරන්න ඕන කියලා මට පැහැදිලි නැහැ. මගේ අනාගතය මට පැහැදිලි නැහැ. ඊළඟට මොනවද කරන්න ඕන කියලා මට තේරෙන්නේ නැහැ. ඒ වුණාට මම ඔබ වහන්සේ කියපු මාර්ගයේ පැමිණෙනවා. මම ඔබ වහන්සේට දිනපතා සම්බන්ධ වෙලා මම ඔබගේ අතට බාර වෙලා ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම මේ දේ කරනවා. මට උදව් කරන්න කියලා දෙවියන් වහන්සේගේ අතට බාර වෙලා දෙවියන් වහන්සේ විසින් ප්‍රතිඵල ලබා දෙන තුරු රැඳී සිටින්න. මිනිස්සු කිව්වා කියලා ටක් ගාලා දේවල් වෙනස් කරලා බය වෙලා ඔබ යන ගමන වෙනස් කරන්න යන්න එපා. දෙවියන් වහන්සේ දෙස පමණක් බලාගෙන වැඩ කරන්න. එසේ කරද්දී ඔබ තුල ඇදහිල්ල වර්ධනය වෙනවා. ඔබ තුල දෙවියන් වහන්සේ කෙරෙහි නොබිඳෙන විශ්වාසයක් ගොඩනැගෙනවා. අන්න ඒ තැනට පැමිණෙන්න අවශ්‍යයි. උන්වහන්සේ අතීතයේ ඉඳලා ඔබ රැගෙන ආපු විදිය සිහි කරන්න. ඔබ මේ දක්වා රැගෙන ආපු විදිය සිහි කරන්න. උන්වහන්සේ ඔබේ රැකවරණය වෙලා ඔබට ආරක්ෂාව දීලා ඔබට අවශ්‍ය දේ මෙච්චර දවසක් සපයලා දුන්නේ නැද්ද? ඔබට සමහර තැන්වල වැරදිලා ඇති. ඒ වැරදුනේ ඔබේ සමහර වැරදි නිසා. ඔබ දෙවියන් වහන්සේ කියපු දේ හරියට නොකරන නිසා ඔබට වැරදිලා ඇති. ඒ ඇවිල්ලා දෙවියන් වහන්සේ උපකාර නොකළ නිසා නෙමෙයි. සමහර විට ඔබ පුහුණු කරන්න දෙවියන් වහන්සේ ඔබ දුෂ්කර කාලවල රැගෙන ගියා. ඒ තුල දැන් බලන්න ඔබේ ආත්මය වර්ධනය වෙලා තියෙනවා. ඔබ බලාපොරොත්තු වෙන තත්ත්ව ඔබට නැති වුණත් ඔබ බලාපොරොත්තු වෙච්ච දේ නොලැබිලා ඇති. හැබැයි දෙවියන් වහන්සේ ඔබ ආත්මිකව ඉහළට වර්ධනය කරලා තිබෙනවා. බලන්න ඔබගේ වටපිටාව. ඔබ මෙච්චර ගාණක් මේ අවුරුදු ගාණක් ආපු ගමන් මග දිහා බලන්න. පිටුපස හැරිලා බලද්දී ඔබට තේරෙයි දෙවියන් වහන්සේ ඔබ ජීවිතයේ සිදුවුණු හැම දෙයක්ම ඔබේ යහපතට එකට හරවලා තිබෙනවා. ඒ නිසා ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ අත්දැකීම් මගින් දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන ඇදහිල්ල තව තවත් දියුණු කරගෙන මිනිස්සුන්ගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැති දෙවියන් වහන්සේගේ හඬට යටත් වෙන සැබෑ දේව සේවකයන් පිරිසක්, සැබෑ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් පිරිසක් බවට ඔබ පත් වෙන්නට අවශ්‍යයි. ඔබ යහපත කරද්දී මිනිස්සු hina වේ. සමහර විට ඔබේ කම්පැනි අය ඔබ රැකියා කරන ස්ථානයේ යාළුවෝ ඔබට hina වේ. නෑදෑයෝ hina වේ. මොනවද මේ කරන්නේ? මෙහෙම හැමතිස්සෙම හොඳ කරන්න ගිහිල්ලා මේ රැකියාවල් කරන්න පුළුවන්ද කියලා එක එක්කෙනා hina වේ. දැන් එයාලගේ hina හඬට යට වෙන්නේ නැතුව දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබ එතන පිහිටුවන්න. දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයෙන් ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් කරලා පෙන්වන්න. සමහර විට මාස ගණන් යනකම් කිසිම ඵලයක් පේන්නේ නැහැ. ඒ මිනිස්සු hina වෙවීම ඉදී කමක් නැහැ. ඔබ hina වුණා කියලා මං දුර්වල වෙනවා මට මේක කරන්න බෑ මට දැන් දෙවියන් වහන්සේ මේක කරන්නේ නැහැ කියලා ඇදහිල්ල වට ගන්න එපා. ඔබ ශක්තිමත් වෙලා දෙවියන් වහන්සේ කියපු ධර්මිෂ්ඨ ක්‍රියාව ඒ ස්ථානයේ සම්පූර්ණ ලෙස කරන්න. එතකොට ප්‍රතිඵල දෙීම දෙවියන් වහන්සේ සතුයි. අන්න එහෙම තමයි ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි ඇදහිල්ලකින් ගමන් කරන්න අවශ්‍ය. උන්වහන්සේත් එක්ක ගමන් කරද්දී උන්වහන්සේ කියපු දේවල් පිළිබඳව විශ්වාසයෙන් උන්වහන්සේගේ නැවත පැමිණීම පිළිබඳව විශ්වාසයෙන් මිනිස්යන් කියන දෙයට යට වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ ලියා ඇති පරිදි ඔබගේ ආත්මවලට දෙවියන් වහන්සේ තහවුරු කර දී තිබෙන උන්වහන්සේගේ මඟ පෙන්වීම කෙරෙහි ඔබේ අවධානය ලබා දීලා ඒ අනුව ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න. මේ විදිහට ගමන් කළා ඔබ දෙවියන් වහන්සේත් එක්ක ශක්තිමත්ව ඔබේ ආත්ම රැකගෙන ඇදහිල්ල ආරක්ෂා කරගෙන ඉදිරියට ගමන් කරයි කියලා අපි විශ්වාස කරනවා. මේ වෙලාවේ අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. අපේ අතින් බොහෝ අවස්ථාවල ඇදහිල්ල වැටිලා තිබෙනවා. පිට බලන්න ගිහිල්ලා මිනිස්සු දිහා බලන්න ගිහිල්ලා අපි ජලයේ ගිලිලා යනවා. දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් එළියට පනිනවා. මිනිස්සු කියන දේ අහලා සමහර විට සති ගණන් අපි දුක් වෙවි, කනස්සලු වෙවි පිටත බලාගෙන ඉන්නවා. ඒ අපේ තුල ඇදහිල්ල දුර්වල වුණාම තමයි ඒක වෙන්නේ.
නමුත් දැන් දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබට කුමක්ද කියන්නේ? කලබල වෙන්නේ නැතුව මා දෙස බලාගෙන පැමිණෙන්න. මේ බයිබලයේ ලියලා තියෙන හැම චරිතයක්ම එහෙම තමයි. ඔවුන්ට ඔක්කොම තහවුරු කරලා ඔප්පු කරලා සාධනය කරලා පෙන්නුවේ නැහැ කොහොමද වෙන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඒ කුඩා මඟ පෙන්වීමට යටත් වෙලා ඔවුන් දෙවියන් වහන්සේත් එක්ක ගමන් කළා. මේ අපි මේ චරිත ගැන ඉගෙන ගත්තා. ආබ්‍රහම් ගැන, දාවිද් ගැන, යෝසෙෆ් ගැන, ජේසුස් වහන්සේ ගැන, පේත්‍රස්ලා ගැන, මෝසෙස් ගැන, මේ සියලු දෙනා ගැනම අපි ඉගෙන ගත්තා. නෝවා පිළිබඳව ඒ දීපු කුඩා මඟ පෙන්වීමට ඒ ආලෝකයට යටහත් වෙලා ඔවුන් මිනිස්සු ඔක්කොම hina වෙති. නෝවා නැව හදද්දි නෝවට ඔක්කොම මිනිස්සු hina වුණා. හැබැයි ඔහු ඇදහිල්ල ආරක්ෂා කරගත්තා. ආබ්‍රහම් කානාන් වලට එන්න තමන්ගේ පියාගේ ඌරු කියන ප්‍රදේශයේ පියාගේ නිවසෙන් වෙන් වෙලා එද්දී ඒ පවුලේ අය hina වුණා. කොහෙද මේ යන්නේ මෙච්චර හොඳ ගෙයක් තියාගෙන? මෙච්චර නෑදෑයෝ මේ පළාත හොඳයි. මොකටද ඔය කාන්තාරයක් අස්සට යන්නේ කියලා ආබ්‍රහම්ට hina වුණා. හැබැයි ඔහු දෙවියන් වහන්සේ දුන්න මඟ පෙන්වීමට කීකරු වෙලා ඔහු ප්‍රමාද වෙමින් හිටියේ. නමුත් කොහොම හරි ඔහු ඇදහිල්ල ආරක්ෂා කරගෙන දෙවියන් වහන්සේ කියපු විදිහට ආවා. නමුත් ඔහු ඇදහිල්ලෙන් වැටී ගියපු බැවින් ඔහුට දෙන්නට ගිය පොරොන්දු අවුරුදු 100 ගණන් පරක්කු වෙච්ච විදිහ අපි ඉගෙනගෙන තිබෙනවා. යෝසෙෆ් තමන්ට පැවුණු රාජකාරිය දෙවියන් වහන්සේට යටහත් වෙලා හරියට කළා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔහු සිටපු ස්ථානවල උසස් කළා. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් තමන්ගේ ජීවිතය දෙවියන් වහන්සේ ඉදිරියේ පූජා කළා. එම නිසා උන්වහන්සේ මෙන් ඒ අපි ඉගෙනගෙන තිබෙන එම චරිතවල විදිහට අපි ගමන් කරන්න අවශ්‍යයි. දැන් අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ඔබ වහන්සේගේ උපකාරය අපිට ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. ඇදහිල්ලෙන් වැටිලා දෙවියන් වහන්සේව අවිශ්වාස කළා නම්, මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලගත්තා නම්, දෙවියන් වහන්සේ දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව පිටින් උපකාර බලාපොරොත්තු වුණා නම්, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය කඩ කරගෙන දෙවියන් වහන්සේගේ නීති කඩ කළා නම්, දෙවියන් වහන්සේ උදව් කරයි, දෙවියන් වහන්සේ සුදුසු වෙලාවෙ උසස් කරයි, දෙවියන් වහන්සේ අවශ්‍ය දේ කරයි කියන විශ්වාසයෙන් ඉන්නේ නැතුව ඔබ නායකත්වවලට වෙනත් අයට විරුද්ධව කැරලි ගහන්න කොහොම හරි ඔබේ තැන රැක ගන්න ගියා නම් දැන් පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ ඉදිරියට පැමිණෙන්න. ඒ වගේම යම් කෙනෙක් අනිත් මිනිස්සු තමන්ගේ තැන නැති කරයි, තමන් සතු දේ ගනී කියලා ඒ විදිහට කොහොම හරි තමර තැන රැක ගන්න කේලම් කිව්වනම්, බොරු කිව්වනම්, අනිත් මිනිස්සුන්ට සමාව දෙන්නේ නැතුව ඔවුන්ට විරුද්ධව වැඩ කළා, ඔවුන්ව වට්ටලා කොහොම හරි තම තැන රැක ගන්න ගියා නම් ඒ ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නැති නිසා ඒක කරලා තියෙන. දැන් ඒ ගැන පසුතැවිලි වෙන්න. පසුතැවිලි වෙලා සිත් අලුත් කරගන්න. හලෙලූයා. ඔබට නමස්කාර වේවා. ඒ වගේම තමන්ට පැවරුණු රාජකාරිය ඔබ නිසි පරිදි කරේ නැත්තම්, සේවය කරන අය දෙවියන් වහන්සේ සපයයි කියන ඇදහිල්ලේ යුක්ත වෙන්නේ නැතුව මිනිස්සුන්ගේ ලැබෙනකම් බලාගෙන හිටියනම්, මිනිස්සුන්ගේ සැපීම මත රැඳිලා හිටියනම් ඒ ඇදහිල්ල වැටුණ වෙලාවේ තමයි ඒක වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් ඒ ගැන පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ දෙසට අවධානය දෙන්න. ඒ වගේම අනෙකුත් රැකියාවන් ව්‍යාපාර කරන අය ඔබ අයුතු ලාභයට වැඩ කළා නම් ඒ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නැතිකම ඔබ හිතුවේ ඔබ තමයි ඔබේ උරුමය ගොඩනගා ගන්න ඕන. ඔබ තමයි ඔබේ ආදායම හදා ගන්න ඕනේ. ඒක ඇවිල්ලා ලෝකේ ක්‍රමයක්. ඔබ තමයි මුදල් ලැබෙන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ කියලා කොහොම හරි ලාභය වැඩි කරගන්න ඔබේ වැඩ බාල කරා. ඔබ කරන දේවල් බාල කරලා ඔබ දුර්වල විදිහට වැඩ කරලා නිකන් ලැබෙන පඩිය දිහා බලාගෙන හිටියා. ඔබ මුදලට ඇලුම් වෙලා මුදල කෙරෙහි විශ්වාසයෙන් හිටියා. හැබැයි ඔබ මවපු පාලනය කරන දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඔබ වැටී සිටිනවා. එබැවින් ඉබඳු සියලු දෙනා මේ වෙලාවේ පසුතැවිලි වෙලා සිත් අලුත් කරගෙන දෙවියන් වහන්සේ කෙරෙහි නොසැලෙන ඇදහිල්ලට පැමිණෙන්න. මෙතෙක් කාලයක් ඔබව රැගෙන ආපු මාර්ගය ගැන සිහිකොට ස්තුති ප්‍රශංසා කරන්න. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට ස්තුති වේවා. ඔබට ස්තුති වේවා. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබට නමස්කාර වේවා.
වේවා ස්වාමීන් වහන්සේ. මට සිහි වෙනවා ඔබ මා කැඳ වූ මට සිහි වෙනවා ඔබ මට හඬ ගැසුණු මට සිහි වෙනවා ඔබ මාවෙන් කළ දවස සිහිවන හැම මොහොතක් ඔබ හට මහිමය ජේසුනී ඔබ මගේ සුවය වුණී ජේසුනී ඔබ මගේ සරණ වුණී ජේසුනී ඔබ මගේ සෙවණ වුණී ආදරයෙන් මගේ හද පුරවා ආදරයෙන් මගේ හද පුරවා ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ අපි ඇදහිල්ලෙන් වැටී ගියා ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක් ඇදහිල්ලෙන් වැටී ගිහිල්ලා තිබෙනවා ඔබ වහන්සේ කෙරෙහි සැබෑ විශ්වාසය නැතිකම නිසා මෙච්චර කාලයක් ඔවුන් ඉදිරියේ කරපු බලවත් ක්‍රියාවන් ඔවුන්ව මෙච්චර කාලයක් රැගෙන ආපු මාර්ග ඔවුන්ව කැඳවපු විදිහ ඔවුන්ව සුව කළ විදිහ ඔවුන්ට අඬගහපු විදිහ ඔවුන්ව වෙන් කරගත්ත විදිහ අමතක කරලා ඔවුන් නැවත ලෝකයේ දිහා බලාගෙන ඔබ වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් වැඩී සිටිනවා ස්වාමීනි ඔවුන් මිනිස්යන්ගෙන් උදව් ඉල්ලන තැනට පැමිණලා තිබෙනවා දෙවියන් වහන්සේ තම තත්ත්වය කොහොම හරි Taman විසින් රැකගන්න මිනිස්යන්ට විරුද්ධව වැඩ කරන කේලම් කියන මිනිස්යන්ගේ මේ බලෙන් Tamanට ගොඩ ගන්නවා ගන්න උත්සාහ කරන තම උරුමය තම ශක්තියෙන් රැකගන්න තැනට ඔවුන් පැමිණලා තිබෙනවා නමුත් බයිබලයේ කියන්නේ කුමක්ද නුඹලාගේ උරුමය නම් ස්වාමීන් වහන්සේලා නුඹලාගේ සීමා මායින් දෙවියන් වහන්සේ විසින් පුලුල් කරනසේක නුඹලාට ලැබෙන්න තිබෙන උරුමය නුඹලා නොදන්නා ක්‍රමයකින් දෙවියන් වහන්සේ ආරක්ෂා කර දෙනසේක එබැවින් මාගේ දරුවනි නුඹලා කුමක් නිසා ලෝකේ කාරණා දෙස බලමින් සිටිනසේක මා කෙරෙහි අදහාපන්න මා පෙන්වන මාර්ගයේ වරින්නේ ස්වාමීන් වහන්සේ කියනසේක නුඹලා පීඩාවන් වලට මුහුණ දෙන කල කුමක් නිසා දුර්වලව සිටින්නේද මා පෙන්වන ලෙස මාගේ මුල් සේවකයන් පැමිණි ලෙස නුඹලාද මා කෙරෙහි දැඩි විශ්වාසයෙන් යුක්තව වරින්නේ ස්වාමීන් වහන්සේ නුඹලාට කියනසේක නුඹලා වහල් කම් කළත් රැකියාවන් කළත් සේවය කළත් නුඹලාට ලැබෙන වැටුපට පඩියට වැඩ කරන්නේ මක් නිසාද නුඹලාගේ සැපයුම් කරුවා මා බව නුඹලා නොදන්නාසේක්ද එබැවින් නුඹලාට ලැබිය යුතු යහපත් විපාක මා විසින් ලබා දෙන පිණිස නුඹලා මාගේ ඇස් ඉදිරියේ ධර්මිෂ්ඨව ක්‍රියා කරමින් නුඹලාට පැවරී ඇති රාජකාරී සුදුසු ලෙස කර නිම කරපන්න අනිත් මිනිසයන්ට ප්‍රේම කරමින් අනිත් මිනිසයන්ට ප්‍රයෝජනයක් ලැබෙන ලෙස ඒ දේ කරපන්න ලෝකයේ අනිකුත් මිනිසයන්ගේ ක්‍රමවලට නොගිහින් නුඹට පැවරලා තිබෙන කුඩා දෙයට විශ්වාසවන්තව ඒක හරියට පිළිවෙතට පිරිසිදුව කරමින් මා ඉදිරියේ ධර්මිෂ්ඨ ක්‍රියා කරපන්න එවිට නුඹ සිටින ස්ථානයේ නුඹට සිනා වෙන අය ඉදිරියේ මම නුඹ උසස් කර පෙන්වන්නේ නැද්දයි ස්වාමීන් වහන්සේ නුඹගේ නසනසේක එබැවින් වහන්සේ දී තිබෙන කාර්යයට අවනත වෙන්න ඔබට ස්තුති වේවා වහන්සේ මෙච්චර දවසක් ඔබ පෝෂණය කළ විදිහ ඔබ කැඳවගෙන මව් කුසේ පටන් ඔබ වෙන් කරගෙන මේ දක්වා ඔබව කැඳවගෙන ආපු විදිය සිහි කරලා වහන්සේට ස්තුති කරන්න හලෙලූයා 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 ජේසුනී ඔබ මගේ සුවය වුණී ජේසුනී ඔබ මගේ සතුට වුණී ජේසුනී ඔබ මගේ සෙවණ වුණී ආදරයෙන් මගේ හද සරසා ආදරයෙන් මගේ හද පුරවා ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ
ලං මට සිහි වෙනවා ඔබගේ සෙනෙහස් මහිම සිහිවන හැම මොහොතක් ඔබ හට මහිම ඔබ මගේ සුවය වුණේ ඔබ මගේ සතුට වුණේ ඔබ මගේ සෙවන ඔබ මගේ සුවය වුණේ ඔබ මගේ සතුට ඔබ මගේ සෙවන ආදරේ මගේ හද පුරව ආදරේ මගේ හද පුරවා ආදරෙන් මගේ හද පුරවා වෙන කිසිම මිනිසෙක් නොවේ මෙතෙක් දුර අපව රැගෙන ආවේ කිසිම මිනිසෙකගේ යහපත් ක්‍රියාවක් නිසා නොවේ ඔබ වහන්සේ අප ළඟ සිටි බැවින් ඔබ වහන්සේ අපේ සැනසීම සැපයීම සුවය නිදහස ඔබ වහන්සේ පමණක් වූ බැවින් අපි අද දවස් දක්වා පැමිණ සිටිනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පමණයි අපිට ඇත්තට ආදරය කළේ අනිත් සියලු දෙනා තම වාසියට වැඩ කරලා තමන්ට කැමති මාර්ගවලට හැරිලා ගියා නමුත් ඔබ වහන්සේ අප සමගම රැඳී සිටීමෙන් අපව වර්ධනය කළා ඔබ වහන්සේ තුල අපව ගොඩ නැගුවා අපේ වැරදි පෙන්වලා දීලා ඔබ වහන්සේ තුල ස්ථීර කළ බැවින් අපි ඔබට ස්තුති කරනවා අපි අද ජීවත්ව සිටින්නේ ඔබ වහන්සේ අප සමග සිටි නිසායි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයට අපි පැමිණෙනවා ස්වාමීනි කිසිම මිනිසෙකගේ උපකාරයක් නොවේ මේ පොළොවට අපිව රැගෙන ආවේ කිසිම මිනිසෙක් නොවේ ඔබ වහන්සේ විසිනුයි අපේ අවයව එකක්වත් නැති කල්හි ඔබ වහන්සේ ඒවා එකින් එක සෑදූ විදිහ අපි සිහි කරනවා ඔබ අපව පොළවේ ගැඹුරු ස්ථානවල රහස්‍යගතව කිසිවෙක්ට සිතාගත නොහැකි ලෙස නිර්මාණය කළ විදිහ අපි සිහි කරනවා ස්වාමීන් වහන්සේ අපි වැටී සිටිය කාලවලදී ඔබ වහන්සේ අනිත් මිනිස්සුන්ගෙන් අපව සංගවලා නැවත වතාවක් අපව පවිත්‍ර කරලා සෝදලා ඔබ වහන්සේගේ ආත්මික බලය තුල අපව ගොඩනගලා ඔබ වහන්සේගේ පර්වතයේ මුදුනට අපව කැඳවලා සියලු දෙනාට ආලෝකයක් වෙන්නට අපව කැඳවපු විදිහ අපි සිහි කරනවා මේ උදෑසන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් ඔබ වහන්සේ එදා ඊශ්‍රායල් ජාතිය සමග කරපු දේවල් ඔබ වහන්සේ ක්‍රිස්තියානි සභාවන් සමග මේ දක්වා කරපු සියලු බලවත් ක්‍රියාවන් ඔබ වහන්සේ අතීතයේ පටන් ඔබ වහන්සේගේ ජාතිය රැගෙන ආපු ශුද්ධ මාර්ගය අපි ඔබ වහන්සේ ඉදිරියේ සිහි කරන ඔබ වහන්සේ දෙස පමණක් බලනවා ඔබ වහන්සේ විශ්වාසවන්තව සිටින බැවින් ඔබ වහන්සේ දෙස පමණක් අපි බලනවා ස්වාමීන් වහන්සේ ඔබ කියන දේ කරන ඔබ වහන්සේ විසින් දැමූ අත්තිවාරම් නොසොල්වන ඔබ වහන්සේ දැමූ පනත් රකින්නන්ට සදා කාලයට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ බැවින් ප්‍රතිඵල දෙන දෙවියන් වහන්සේ බැවින් විනිශ්චය කරන දෙවියන් වහන්සේ බැවින් යුක්තිය සාධාරණය කරන දෙවියන් වහන්සේ බැවින් ඔබ වහන්සේ දෙස පමණක් අපි ඇදහිල්ලෙන් බලනවා ස්වාමීන් වහන්සේ විපතටපත් මිනිසයාගේ රැකවරණය ඔබයි වැන්දබුවගේ පිහිට ඔබයි පියා නැත්තාගේ රැකවරණය ඔබයි පීඩාවටපත් කසල ගොඩේ සිටින්නා නැවත නැගිටවන දෙවියන් වහන්සේ ඔබ බැවින් ඔබ වහන්සේ දෙස පමණක් අපි මේ උදෑසන බලනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හල්ලෙලූයා ඔබට නමස්කාර වේවා ලී කහෙලේ හෙතලි ආබේ හලහතල හමකල හතලි හැම කෙනෙක්ම තම හදවත පතුලේ නැගියන නමස්කාරයේ සුති ප්‍රශංසාව දෙවියන් වහන්සේ රොසෝමින් සිටින්න ඔබට සුති වේවා ස්වාමීන් වහන්සේ හල්ලෙලූයා ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට සුති වේවා ස්වාමීනි හල්ලෙලූයා 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 ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හල්ලෙලූයා 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 ඔබ අපව කැඳවන මාර්ගය ගැන අපිට සැක නොකොට ඔබ වහන්සේ ගැන විශ්වාසයෙන් ගමන් කරන්න අපිට උදව් කරන්න සැක සංකාවල බිය තුල
රැඳිලා හිටපු සෑම කෙනෙක් දැන් ඇදහිල්ලට පැමිණෙන්න. දැන් ඔබ අවුරුදු ගණනාවක් ඔබ මිනිස්සුන්ගේ හඬට යටත් වෙලා මිනිස්සු කියන විදිහට ඔබේ ජීවිතේ හැඩගස්වමින් හිටියා. දැන් ඔබ සැබෑ ඇදහිල්ලට පැමිණෙන්න. එක එක ඉගැන්වීම් මාරු කරමින් තැනින් තැනට පල්ලි ගානේ පල්ලි මාරු කර එක එක ඇදහිලි හොය ගියපු අය ඔබගේ පියාණන් වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ලට ඇතුල් වෙන්න. ලබ ලමන කලහතල හිමේ නේලේ මිනිස්සු දෙනකම් මිනිස්සු උදව් කරනකම් පිටට බලාගෙන හිටපු අය ඔබ නැති වෙලා ගියත් විනාශ වුණත් ඔබට හිඟ වුණත් මොන දේ වුණත් ගුණාට පැමිණියා දෙවියන් වහන්සේ හැර වෙන කිසිවෙකින් උදව් ඉල්ලන්නේ නැහැ කියන ස්ථීර ඇදහිල්ලට පැමිණෙන්න ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ ලිබාලේකේ හේලේ හේතලි අපලහම කලහතල හිමේ නේලේ ගුණාට තුල ඇදහිල්ලෙන් ගමන් කරන්න හිඟකම තුල නැති විදිහට යන්න නැත්තම් නැති විදිහට ඒ හිඟකම තුල ගමන් කරන්න කිසිවෙක්ගේ මිනිස්සුන්ගේ උපකාර ඉල්ලන්නේ නැතුව දෙවියන් වහන්සේගේ සැබෑ ඇදහිල්ල ආරක්ෂා කරන්න ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා මිනිස්සු කොච්චර පීඩා කළත් කොච්චර පාපයට පෙළඹීම් ආවත් දෙවියන් වහන්සේ දීපු ආඥාවන් වල ප්‍රකාරයට වැඩ කරමින් ඇදහිල්ල ආරක්ෂා කරගන්න හලෙලූයා 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 ඔබට නමස්කාර වේවා ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා හලෙලූයා ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ මට සිහි වෙනවා ඔබ මා සුව කළ දවස මට සිහි වෙනවා ඔබ මට අඬ කැසුණු මට සිහි වෙනවා ඔබ මා වෙන් කළ දවස සිහි වන හැම මොහොතක් ඔබ හට මහිමය ජේසුනි ඔබ මගේ සුවය වුණි ජේසුනි ඔබ මගේ සතුට වුණි ජේසුනි ඔබ මගේ සෙවන වුණි ආදරෙහි මගේ හද පුරවා ආදරෙහි මගේ හද පුරවා ආදරෙහි මගේ හද පුරවා ආදරෙහි මගේ හද පුරවා ගන්නපු සියලු දේ ගැන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමීන් වහන්සේ. මේ දිනේ සුද්ධ ලෙස ගත කරන්න ඔබ වහන්සේ අපට තවදුරටත් කරුණාව ලබා දෙන ස්වාමීන් වහන්සේ. හලෙලූයා. මේ ඇසු වචනය තුල ස්ථීර වෙමින් මේ සතිය පුරා ගමන් කරන්නට අපිට උදව් කරන්න. මේ ඇසු වචනය පරීක්ෂාවට පත් කරන මිනිස් සාධන මේ සතියේ විවිධ ක්‍රියාවල් කරන කල ඔබ වහන්සේ අද කතා කළ දේ සිහිකොට එම වචනයේ නැමැති පර්වතයේ මත ඉඳගෙන ඒ සියලු සතුරාගේ ප්‍රහාර වලින් මිදී ඔබ වහන්සේගේ ඇදහිල්ල ආරක්ෂා කරගන්න අපිට උදව් කරන්න. ජේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමේන්. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. අපි අද දවසේ දේව මෙහි අවසන් කරලා මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරමු. හලෙලූයා ඔබට ස්තුති කරනවා ස්වාමියා අද සබත් දවසේ මෙහි තුල වහන්සේගේ වචන තුල අපිට කතා කරන නිසා ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ ස්වාමී ඉදිරි සතිය තුල ස්වාමී ඒ වචන තුල යමින් දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ අභිමුඛේ ශක්තිමත් කරමින් දෙවියන් වහන්සේ ඒ සතිය ස්වාමී ශක්තිමත් ඔබ වහන්සේගේ පිහිටේ ස්වාමිනේ ශක්තිමත්ව ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ අපිට යන්න වහන්සේගේ වචනයෙන් කතා කරන නිසා ඔබට සිත ගන්නවා දෙවියන් වහන්සේ ඒ වගේ වහන්සේගේ දේව දාසියද වහන්සේගේ හස්තයට බාර කරන අතර ස්වාමිනේ මේ සවන් දුන් සියලුම දේනා ස්වාමිනේ වහන්සේගේ හස්තයට බාර කරනවා නාසරීය ජීවමාන ජේසුස් වහන්සේගේ අතුතුම් වූ නාමයෙන් ආමෙන්.